ආයුබෝවන් ළමයි අදත් අපි බලමු සාපේක්ෂ ප්‍රවේගය විභාගයට ආපු ගැටලුවක් සම්බන්ධව කොහොමද ඒක විසඳන්නේ කියලා අද බලමු අපි 2013 සාපේක්ෂ ප්‍රවේගය ස්ට්‍රක්චර් කොටසට ආපු ගණන මොකක්ද කියලා බලමු අපි ගාන මොකක්ද කියලා හොඳයි ගාන තියෙනවා පළල B වූ වෑන් රථයක් ඒකාකාර U ප්‍රවේගයෙන් ඍජු පාරක් දිගේ පදික වේදිකාවට සමාන්තරව එහි ගෑවී නොගෑවී ගමන් කරයි. පිරිමි ළමයෙක් වෑන් රථයට D දුරක් ඉදිරියෙන් පදික වේදිකාවේ සිට පාරට බැස වෑන් රථයේ චලිත දිශාව සමග ඇල්ෆා සුළු කෝණයක් සාධන දිශාවට V වරන් ඇතුලේ සිම්පල් U sec ඇල්ෆාට වඩා කුඩායි V කියන එක ඒකාකාර ප්‍රවේගයෙන් ඇවිද යයි. ළමයා වෑන් රථයෙන් නොහැපි යන්තම් බේරෙයි නම් BU සමානයි වරන් ඇතුලේ B cos ඇල්ෆා දන D sin ඇල්ෆා වතාවක් V බව පෙන්වන්න කියලා ගන්න තියෙනවා. බලමු අපි ඒක කොහොමද හදන්නේ කියලා. හරි. පළල B වූ වෑන් රථයක් ඒකාකාර U ප්‍රවේගයෙන් ඍජු පාරක් දිගේ පදික වේදිකාවට සමාන්තරව පළල B වූ يعني B වූ මෙයාගේ පළල B වෑන් රථයක් පළල ගන්නවා B කියලා පදික වේදිකාවට සමාන්තරව يعني පදික වේදිකාව මෙහි තියෙනවා නම් මෙන්න මේක දිගේ මේ පැත්තකින් මේකට සමාන්තරව එහි ගෑවි නොගෑවි ගමන් කරයි. එහි ගෑවි නොගෑවි ගමන් කරයි කියලා තියෙනවා. මම පොඩ්ඩක් ලොකුවට අඳින්න මේක. මේ වෑන් රථය පළල B මෙයා ගෑවි නොගෑවි ගමන් කරයි. ඒ කියන්නේ මෙතන පදික වේදිකාව නම් මෙයා ආසන්නයේම ගමන් කරනවා කියලා කියන්නේ. මොකද නැත්තම් මෙයාට මේ පැත්තෙම ගමන් කරන්න පුළුවන්. මේ පදික වේදිකාවට මෙහෙම මේ වාහනේට යන්න පුළුවන් නේද? ඒ කියන්නේ මීට යම් කිසි දුරක් ඉඩ තියලා යන්න පුළුවන් වාහනේට මේ පැත්තෙන්. එහෙම කියන්නේ නැහැ. මෙයා කියනවා පදික වේදිකාවට ගෑවි නොගෑවි ගමන් කරයි කියලා. ඉතින් ඒක මෙන්න මේ D දුර අපිට මේ පදික වේදිකාවේ ඉඳන් මෙතෙන්ට තියෙන දුර D කියලා ගන්නද. එහෙම නැත්තම් ඔකට්ටියට ආයි ගානක් දෙන්න පුළුවන්. පදික වේදිකාවේ සිට යම්කිසි දුරකින් සමාන්තරව ගමන් කරයි කියලා. එතකොට ඒ දුරත් එකතු කරන්න ඕන. ඉස්සෙල්ලා ඉස්සරහට ගාන හදද්දි මම කියනවා. පදික වේදිකාවේ ගෑවි නොගෑවි ගමන් කරනවලු. මේ පැත්තේ අනිත් පැත්ත කියලා කියමු පාරේ අනිත් පැත්ත. යනවලු U ප්‍රවේගයෙන් යනවා කියලා තියෙනවා. ඊට පස්සේ පිරිමි ළමයෙක් වෑන් රථයට සිම්පල් D දුරක් ඉදිරියෙන් පදික වේදිකාවේ සිට පාරට බැස. يعني මේ පැත්තේ පදික වේදිකාවනේ. ඒක සමාන්තරයි. හරිද? සිම්පල් D දුරක් වෑන් රථයේ සිට සිම්පල් D දුරක්. සිම්පල් D දුරක් ඉදිරියෙන් ළමයෙක් ඉන්නවලු. මෙයා පාරට බැස වෑන් රථයේ චලිත දිශාව සමග. ඒ කියන්නේ මෙයා චලිත දිශාව සමග. ඒ කියන්නේ මේ පැත්ත. මෙයා චලනය වෙන්නේ මෙහෙටනේ. ඒකට මේ පැත්ත සමග හදනවලු ඇල්ෆා කියලා සුළු කෝණයක්. يعني මේ දිශාව සමග ඇල්ෆා කියලා කියන්නේ මෙහෙම ගත්තම ඇල්ෆා කියලා. හැබැයි ඒ කෝණේ සුළු කෝණයක් සාධන දිශාවට එන්නේ මේ වගේ දිශාවකට ගමන් කරන්න පටන් ගත්තා කියලා කියනවා නේද? V ප්‍රවේගයෙන් ගමන් කරන්න පටන් ගත්තලු. V අපිට දීලා තියෙනවා යම් කිසි අවශ්‍යතාවයක්. V කියන එක උදාහරණ U sec ඇල්ෆාට වඩා. U sec ඇල්ෆාට වඩා. තව මම ඔබ සුළු කරගත්තොත් V කියන එක V උඩයි U sec alpha. Sec alpha කියන්නේ cos alpha. B cos alpha උඩයි
u කියන එක නෙමෙයි තියෙන්නේ. මේ cos alpha කුඩායි u. හරිද? ඒ කියන්නේ අපිට ලේසි පදයකින් මම සුළු කරලා අපිට අර මේ බලන්න පුළුවන් cos alpha sin alpha බලන්න පුළුවන්. ඉතින් ඒ වගේ පදයකින් ලියාගත්තා. ඊට පස්සේ වෑන් රථයේ නොහැපි යන්තමින් බේරෙයි නම් මෙන්න මේ ප්‍රකාශනය පෙන්වන්න කියලා කියනවා. ඒ කියන්නේ ළමයා යන්න ඕන වෑන් රථයේ ගමන් දැන් මෙතන පාට බෑ මෙහෙම යනකොට මෙයක් වෙනවනේ u ප්‍රවේගයෙන්. හැබැයි මෙයක් යනවා v ප්‍රවේගයෙන්. එතකොට මෙයා මෙතන ඉඳන් පාර හරහා මේ දිශාවට යන ගමක් යනකොට මෙයා වෑන් රථේ මෙයා ළමයාගේ හැප්පෙන්නේ නැහැ කියලා පෙන්වන්න ඕන. ගමන් කරනකොට මෙන්න මේ ප්‍රකාශනය පෙන්වන්න කියලා කියනවා. ඒතකොට දැන් අපි එහෙම නොහැපි ගමන් කරයි කියලා කියනවා නම් අපි බලනවා දැන් මේ එකක් නවත්තනවා. හරිද? එක මොකක් හරි වස්තුවෙන් දෙකෙන් එකක් අපි නවත්තනවා. නවත්තවුවට පස්සේ යම්කිසි ප්‍රවේගයක් එනවනේ. ඒ කියන්නේ නවත්තනවා කියන්නේ මොකද්ද? මේ දෙකෙන් එකක් නවත්තනවා කියන්නේ එයාට සාපේක්ෂ ප්‍රවේගය. එතකොට අනිත් ඒවා ඉන්නේ. නවත්තලා ගාන හැදුවා කියන්නේ මෙයා නැවැත්තුවොත් මෙයාට සාපේක්ෂව. මෙයා නැවැත්තුවොත් මෙයාට සාපේක්ෂව. එතකොට අපිට දෙන්නකින් එක්කෙනෙක් නැවැත්තුවොත් මේක හදාගන්න ලේසි. දෙන්නම යන ගමන් මේක අපිට හදන්න අමාරුයි. හරිද? ඒක නිසා අපි මේ දෙන්නකින් එක්කෙනෙක් නවත්තනවා. දැන් මෙයා නැවැත්තුවොත් මෙයාට සාපේක්ෂව. මෙයාට සාපේක්ෂව කියන්නේ මෙයා නවත්තනවනේ. එතකොට මෙයාට සාපේක්ෂව මෙයාගේ ප්‍රවේගය හොයනවා. හරිද? එතකොට මෙයාට සාපේක්ෂව මෙයාගේ ප්‍රවේගය කියන්නේ මෙයා නවත්තලා ඉන්නේ. එහෙනම් ඉතින් මෙයා නවත්තලා ඉන්නවා කියන්නේ මෙයාගේ වදින්න නැති වෙන්න නම් මෙයා නැවතිලා ඉන්නේ. මෙන්න මේ පාරේ එන්න ඕනේ. ඔකට තේරෙනව නේද? එහෙනම් මෙයා එන්න ඕන මෙන්න මෙතන ඉඳන් මෙන්න මෙහෙම. මෙන්න මේ පාරේ එන්න ඕන මෙන්න මෙතන මෙහෙම. එතකොට මෙයාට සාපේක්ෂ ප්‍රවේගයෙන් තමයි මෙයා එන්නේ. දැන් මේ v කියන ප්‍රවේගයෙන් යනවා. v කියන ප්‍රවේගය මොකද්ද? පොළොවට සාපේක්ෂ ප්‍රවේගය. අපිට ඒක නෙවෙයි ඕන. දැන් මං හිතනවා මෙන්න මෙයාට සාපේක්ෂව කියන්නේ මට සාපේක්ෂව. දැන් මං කියමු වාහනේ. උඩ මට සාපේක්ෂව කියලා මං නැවතිලා ඉන්නවා කියලා හිතන්න. දැන් මං නැවතිලා එතකොට බලනවා මට පේන්නේ මෙයා කොහොමද එන්නේ කියලා. හරිද? මට පේන්නේ මෙයා කොහොමද එන්නේ කියලා. දැන් මට සාපේක්ෂ කියන්නේ මම නැවතිලානේ. එහෙනම් මගේ වදින්න නැති වෙන්න නම් මෙයා එන්න ඕන මෙන්න මේකේ. නැවතිලා ඉන්න. හරිද? ඇත්තටම නවත්තන්නේ නැහැ. මේක මේ අපි මේ අර සාපේක්ෂ වර්ග මූලධර්මයේ දාලා ගාන හදන්න ලේසි වෙන විදිහට තමයි මේක එකක් නවත්තන්නේ. ඉස්සෙල්ලාම අපි ලකුණු කරගමු ප්‍රවේග දීලා තියෙනවා. පළවෙනියෙන් දීලා තියෙනවා වෑන් රථය u ප්‍රවේගයෙන් යනවා. එයා පොළොවට සාපේක්ෂව. ප්‍රවේගය වෑන් රථයේ පොළොවට සාපේක්ෂව. පොළොවට සාපේක්ෂව වෑන් රථයේ ප්‍රවේගය මේ පැත්තට u. අපිට දීලා තියෙනවානේ. ඊට පස්සේ ළමයාගේ ප්‍රවේගය පොළොවට සාපේක්ෂව. පොළොවට සාපේක්ෂව ළමයාගේ ප්‍රවේගය. මෙන්න මේ පැත්තට. දැන් මට එකක් නවත්ත v කියලා තියෙනවා. දැන් මට එකක් නවත්තන්න ඕන නිසා එයාට සාපේක්ෂව මං ප්‍රවේගය දානවා. මං මෙන්න මේ වෑන් රථේ නවත්තනවා. මොකද වෑන් රථේ දැන් මෙතන වැදුනත් මෙයා වදිනවනේ. මේ මෙතන වැදුනත් මෙන්න මේ d තුරක් කොහොම හරි පන්න ගත්තා නම් මෙන්න මෙතනින් කොහොම හරි නූලෙන් ගියා නම් මෙයා යන්තමින් බේරෙනවා. නැත්තම් මීට වඩා මෙහෙන් ගියා නම් ඒක ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ යන්තමින් කියන කතාව තියෙනවනේ. يعني හරියටම මෙන්න මෙතනින් යන්නේ. යන්තමින් කියලා තියෙන හින්දා. නැත්තම් ඊට කලින් මෙයාට යන්නත් පුළුවන්. ඒ කියන්නේ මේ ප්‍රවේගය මේ v කියන වේගයේ යම් කිසි අගයකට වඩා වැඩි නම් මෙයාට කලින් ඕනෙන් යන්නත් පුළුවන්. ඒ කියන්නේ මේ මීට වඩා මෙයා ඉන්න ගොඩාක් කලින් යන්නත් පුළුවන්. හැබැයි මෙයා යන්නේ ගෑවි නොගෑවි. ඒ කියන්නේ මෙයාට සාපේක්ෂව ප්‍රවේගය ගන්නකොට මෙන්න මෙතනින් තමයි හරියටම යන්නේ මෙයා. ඒ කියන්නේ මෙයාට සාපේක්ෂව කියන්නේ මෙයා නැවතිලා ඉන්නවා කියන්නේ මෙයාගේ වදින්න නම් මෙයා එන්න ඕන මෙහෙම. මෙහෙම. උඩින් ගියොත් කොහොමවත් වදින්නේ නැහැනේ. උඩින් ගියොත් කොහොමවත් වදින්නේ නැහැ. හැබැයි පල්ලෙන් ආවොත් වදිනවා. හරිද? දැන් මම කියනවා මෙයා යන්නේ හරියටම මෙතනින් කියලා. දැන් මෙයාට සාපේක්ෂ ප්‍රවේගය තමයි ගන්නෙ. දැන් මම ලියනවා වෑන් රථයට සාපේක්ෂ ප්‍රවේගය. සාපේක්ෂ ප්‍රවේග මූල ධර්මයට අනුව
ප්‍රවේගය ළමයාගේ වෑන් රථයට සාපේක්ෂව ළමයාගේ ප්‍රවේගය. අන්න දැන් වෑන් රථයට සාපේක්ෂව ළමයාගේ ප්‍රවේගය ගත්තා කියන්නේ වෑන් රථේ නැවතුණා. හරිද? දැන් මම ළමයා පොළවට සාපේක්ෂව යන පොළව වෑන් රථයට සාපේක්ෂව අපි දන්නවා මැදට තුන්වෙනි එක්කෙනා දානවා උතන. එතකොට දැන් මේවට ආදේශ මේ ලකුණු කරපුවාම මෙයා වෑන් රථේ ළමයාට සාපේක්ෂව අපි දන්නේ වෑන් රථයට සාපේක්ෂව ළමයා දන්නේ පොළවට සාපේක්ෂව ළමයා මෙහෙට අපිට දීලා තියෙනවා. මේ දිශාවට ඇල්ෆා කෝණයක් ආනතුව v ප්‍රවේගයෙන් යනවා. වෑන් රථයට සාපේක්ෂව පොළවට සාපේක්ෂව වෑන් රථය මේ දිශාවට u ප්‍රවේගයෙන්. හැබැයි මේ වෑන් රථය පොළවට සාපේක්ෂව ඒකේ අනිත් පැත්ත වෙන්න ඕන. මේ පැත්ත. ඒක අපිට දීලා තියෙනවා සිම්පල් u කියලා. ඒකට මම මේකට දාගත්තොත් මේකේ ත්‍රිකෝණය අඳින්න ලේසි නිසා මම දාගන්නවා p q මෙතන ඉවර වෙන මෙතන ආපහු පටන් ගන්න තැන q r. එතකොට p r ගෙන් අපිට එනවා සම්ප්‍රයුක්තය. සම්ප්‍රයුක්තය කියන්නේ වෑන් රථය ළමයාට සාපේක්ෂව ප්‍රවේගය. වෑන් රථයට සාපේක්ෂව ළමයාගේ ප්‍රවේගය. එහෙනම් අපි අන්තිම දැන් ප්‍රවේග ත්‍රිකෝණය. මම මේ ටික මකන්නම් මෙතන ඉඳ නැති ඉඳලා මෙතන මම අදින මේ ටික මම ලියාගෙන තියෙන ඉඳලා මේක මකන්නම්. ඊට පස්සේ ඉස්සෙල්ලාම එනවා PQ. P ඉඳන් Q ට යනවා. ප්‍රවේගය මොකද්ද? පිරසට ඇල්ෆා අනතයි P Q ප්‍රවේගය v. ඊට පස්සේ තියෙනවා u. u කියන එක එන්න ඕන q ඉඳන් r දිශාවට මේ පැත්තට. තිරස්ව. හැබැයි අපිට මේකේ අපිට දත්තයක් දීලා තියෙනවා v cos alpha කියන එකට වඩා විශාලයිලු u. එතකොට v cos alpha කියන්නේ මේකනේ. v cos alpha කියන්නේ මෙන්න මෙතනින් රේඛාවක් ගන්නකොට v cos alpha ඊට වඩා විශාලයි u කියලා තියෙන නිසා මම මෙන්න මේ පැත්තට අඳිනවා මෙහෙට. ඉතින් දීලා තියෙනවා දත්තේ. ඒක ඇවිල්ලා u. දැන් q r සම්ප්‍රයුක්ත වෙනවා. සම්ප්‍රයුක්ත x කියලා ගත්තොත් p r ගෙන් මේකෙන් එනවා සම්ප්‍රයුක්තය. මේක x කියලා ගන්නවා. මේක u. දැන් මම මෙන්න මේ දිශාවට තමයි යන්න ඕන. යන්තමින් ගෑවි නොගෑවි ඒ කියන්නේ යන්තමින් නොහැපි යන්න ඕන මෙන්න මේ දිශාවට මම මේක බීටා කියලා දාන්නම්කෝ. තිරසේ ඉඳන් බීටානතව මෙන්න මේ විශාලත්වයෙන් x කියන විශාලත්වයෙන් තමා අපිට යන්න ඕන වැදින් නැති වෙන්න. හැබැයි අපිට දත්තේ දීලා තියෙනවා මේක දැක්කොත් මෙයාට සාපේක්ෂව ගන්න නිසා මෙන්න මේ දිශාවටත් හරි. ඒ කියන්නේ යන්න ඕන මෙහෙමනේ. මෙන්න මේ පාරේ තමයි යන්න ඕන අතින් නැති වෙන්න නම්. මෙහෙම යන්න ඕන. දිශාව විතරයි මේ. හරිද? මොනවායි දිශාවට යන්න ඕන? මේ ප්‍රවේග ත්‍රිකෝණය ඇඳලා අනිත් පැත්තෙන් මම හොයාගත්තා විශාලත්වයයි දිශාවයි දෙකම. මේකෙමුත් එනවා වඳින් නැති වෙන්න යන්න ඕන මෙන්න මේ දිශාවට කියලා අපිට ආපහු මේ දිශාව සඳහා අගයක් මෙතනිමුත් එනවා. මට මෙතනිමුත් ගන්න පුළුවන් යන දිශාව පිළිබඳ අගයක්. එතකොට මේකට මට දාන්න පුළුවන් බීටා කියලා. මොකද මේ දිශාවට තමයි ආසන්නව ඒ කියන්නේ යන්තමින් ගෑවි නොගෑවි යන්න ඕන. නැත්තම් මේ උඩින් ගියාට මෙන්න මෙහෙම ගියා යන්න පුළුවන් හැප්පෙන්නේ නැතුව. හැබැයි අර නූලෙන් බේරෙනවා කියන්නේ අපි නූලෙන් බේරනම් මෙන්න මේ බීටා කියන කෝණයෙන් යන්න ඕන. එහෙනම් දැන් අපිට මෙතනත් බීටා තියෙනවා මෙතනත් බීටා තියෙනවා. අපිට බව පෙන්වන්න කියලා ප්‍රකාශනයක් තියෙන්නේ. එහෙනම් අපි අවස්ථා දෙකේදීම මෙතනින් ගත්තම tan බීටාට d බෙදීම
මේක එකක් මේක B මම හිතන්නේ. ඔව් පළල B මෙතන. මෙතන B. මෙතන tan බීටා B බෙදීම D එනවා. ඊට පස්සේ මෙතන tan බීටාට අපි අගයක් අරගෙන ඒ දෙක සමාන කරලා බලමු උත්තරේ එනවද කියලා. මම මේ ටික මකලා දානවා. මේකෙන් ගත්තම මම ගන්නවා මෙන්න මේ සාපේක්ෂ ප්‍රවේග ගණන් වල හැම එකෙම එන්නේ සාමාන්‍යයෙන් පොදු එකක් තමයි මේකේ එන්නේ. කො විභේදනය කරලා හොයන එකක් එනවා නැත්නම් මෙන්න මේ පාද එකිනෙකට සමාන කරන්න. pm කියලා ගන්නම්කො. මම pm කියන එක ලියන්න පුළුවන්. pn සමානයි v වතාවක් sin alpha. v කියන්නේ මෙතන pq කියන එකනේ. v වතාවක් sin alpha. සමානයි. තව මෙන්න මේ පැත්තේ මොකද ලියන්න පුළුවන් මේක බීටානේ. ඒකාන්තර කෝණ බීටා. එතකොට x වතාවක් sin බීටා කියලා ලියන්නත් පුළුවන්. බීටා කියන්නේ. බීටා. හරිද? ඊට පස්සේ මෙන්න මේ u කියන පාදයට මම ආපහු සමීකරණයක් ගන්නවා. u කියන එක මට ලියන්න පුළුවන්. නැත්නම් rq කියන එක r qr කියන එක ලියන්න පුළුවන් මට. u කියලා ලියනවා. ආයෙ ලියන්න පුළුවන් මට u කියලා මේ u කියන්නේ මේ qr නේ. ආපහු ලියන්න පුළුවන් මෙන්න මේ කැලේ දෙකේ එකතුව. qm ධන mr ට qm ද මට ලියන්න පුළුවන් v වතාවක් cos alpha. cos alpha ධන අනිත් පැත්තෙන් rm mr ලියන්න පුළුවන් x වතාවක් cos beta. cos beta. දැන් මේ සමීකරණ දෙක භාවිතයෙන් මම sin beta නැත්නම් tan beta ට අගයක් හොයා ගන්නවා. මෙන්න මේ සමීකරණේ x cos beta උත්තර කරනවා. මොකද මට දෙක මේ සමීකරණ දෙක බෙදලා tan beta හදා ගන්න ඕන නිසා මෙහෙම තිබ්බම tan beta හැදෙන්නේ නැහැ. කියන්නේ x sin beta බෙදීම මේ ඉදපදයක් එනවනේ. ඒක නිසා ඒක හදා ගන්න ඕන හින්දා මේක මෙහෙට ගෙනලා x cos beta විතරක් ඉතුරු කරනවා. මොකද x කියන එකත් අපිට වැඩක් නැහැ. ඔක කැපිලා අයින් වෙලා යන්න ඕන නිසා. ඊපස්සේ මේක ගත්තම මම හදා ගන්නවා u ඍණ v cos alpha සමානයි x cos beta කියලා. දැන් මේක පළවෙනි සමීකරණය. මේක දෙවන සමීකරණය. පළවෙනි එක බෙදනවා දෙකෙන්. එතකොට එනවා tan beta සමානයි මෙතන තියෙනවා v sin alpha බෙදීම u ඍණ v cos alpha කියලා. ඒකේනවා tan beta සඳහා එකාගයක්. ඊට පස්සේ මම මෙතනෙම tan beta කියලා ගන්නවා අපිට දීලා තියෙන එකෙන් b බෙදීම d. එන්න මෙතනින් මම ලියන්න පුළුවන් tan beta සමානයි b බෙදීම d කියලා. tan beta සමානයි b බෙදීම d. මේක a මේක b. ඉතින් tan ab කියන දෙකම සමාන කරපුවාම අපිට බලන්න ඕන ඔය උත්තරේ එනවද කියලා. මම මේ මෙන්න මෙතනින් ලිව්වොත් v sin alpha a සමානයි b. ඕන එකමනේ. b කරපුවාම මෙතන එනවා v sin alpha බෙදීම u ඍණ v cos alpha සමානයි b එනවා b බෙදීම d. අනෝක සුළු කරන්න ඕන. සුළු කරලා බලන්න ඕන ඔය කියන ප්‍රකාශනය එනවද කියලා. මම මෙන්න මේ පොඩ්ඩක් අපව මගන්නම්. නැත්නම් මම මෙහෙන් ලියන්නම්. මේක හරස් මුලිතේ දැම්මම b sin alpha dv sin alpha සමානයි bu ඍණ bb cos alpha. bu මට උත්තර කරලා තියෙන්නේ. bu සමානයි dv එකක් එළියට ගන්න තියෙනවා d sin alpha ධන b cos alpha. මේක තමයි මම හිතන්නේ ඔප්පු කරන්න කියලා තියෙන්නේ. b cos alpha ධන d sin alpha. හරි. මේක තමයි තියෙන්නේ ඔය 2013 ස්ට්‍රක්චර් පේපරේ ආපු ගාන.
හොඳයි. ඒකත් තේරුම් ගන්න ඇති කියලා මම හිතනවා